දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්නේ සමාන්තර ශ්‍රේණී කියන පාඩමට අදාළ කොහොමද විභාග ප්‍රශ්න අහන්නේ කියලා. හරි? මතක තියාගන්න ඕන මේ ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ගාන. ගණිතයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාන්ත 7 තමයි සමාන්තර ශ්‍රේණි වලින් අහන්නේ. මම මේ වීඩියෝ එකෙන් ඔබට සාකච්ඡා කරන්නේ මේක සාකච්ඡා කරාට පස්සේ ඔබ පෙළ පොතේ අභ්‍යාස කරලා විභාග ප්‍රශ්න කරලා තව ඉදිරියට වර්ධනය වෙන්න ඕන. right? එතකොට මම ඉදිරිපත් කරන්නේ මොනවද සමාන්තර ශ්‍රේණි වලින් අහන ගැටලු ආකාර කියලා. ඒ වගේම තව ඉස්සෙල්ලා චූටි ඉල්ලීමක් කරන්න ඕන. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේක කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න, like කරන්න. මොනවද කියන්නේ තේරුම් නැති කොටස් තියෙනවා ඒවා අපිට කියන්න. එතකොට පුළුවන් ඉස්සරහ වීඩියෝ වලින් අපිට ඒවා තවදුරටත් සාකච්ඡා කරන්න. එතකොට මම ඔබට සාමාන්‍ය පිළ විභාග දාන්නේ මෙන්න මේ ආකාර පහ විතරයි. ස්ථිරව. මම මේ කියන ආකාර පහ විතරයි. බලන්න. පළවෙනි ආකාරය මම කියන්නේ සමාන්තර ශ්‍රේණියදී. කෙලිම දෙන සමාන්තර ශ්‍රේණිය. හරි? සමාන්තර ශ්‍රේණිය දෙනවා කෙලිම. හරි? සමාන්තර ශ්‍රේණිය දෙනවා. උදාහරණ විදිහට මේ 7 11 15 එන සමාන්තර ශ්‍රේණිය දීගෙන යනවා. පළවෙනි ආකාරය. හරි? ඒකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. පොදු අතරේ අහන්න පුළුවන්, කිසියම් පදයක් අහන්න පුළුවන්, කිසියම් පද කීපයක ඓක්‍යයක් අහන්න පුළුවන්. ඊළඟ දෙවැනි ආකාරය තමයි පුතේදුවේ. හිතන්න දෙවැනි ආකාරය ඔබට දෙන මෙන්න මේ විදිහේ. tn සමාන ආකාරය. මම මේකට කියනවා tn සමානයි ආකාරය. පොදු පදේ දෙනවා. එහෙනම් නැත්නම් n වෙනි පදේ ඔබට දීලා පළමු පදේ පොදු අන්තරේ නැත්නම් මුල් පද තුන එතන ඉඳන් ගාන ගලාගෙන යන්න පුළුවන් පල්ලෙහාට. මේ කියන දෙවෙනි ආකාරය නේ. මෙන්න මේ වගේ නේ. උදාහරණ විදිහට ඔබ දැකලා ඇති. tn සමානයි 3n ඩබල් 1 සමාන්තර ශ්‍රේණියක ඉන්නන පදේ නම් පළමු පදේ හොයන්න. දෙවෙනි පදේ හොයන්න. ওই විදිහට තුන්වෙනි පදේ හොයන්න. නැත්නම් 50 වෙනි පදේ හොයන්න. ඔබ ඒතකොට කරන්නේ n සමාන 1 ආදේශ කළොත් මෙතන n වෙනකොට 1 ආදේශ කළොත් පළවෙනි පදේ දෙක ආදේශ කළොත් ඔබට දෙවෙනි පදේ 50 ආදේශ කළොත් 50 වෙනි පදේ වෙනවා. මේ විදිහට ගාන සකස් වෙන්න පුළුවන්. මේ දෙවෙනි ආකාරය. ඔබ හිතන්න තුන්වෙනි ආකාරය. හරි? මෙන්න මේ විදිහට. සමගාමී ආකාරය කියලා මම ඒකට කියන්නේ. සමගාමී ආකාරය. මේක දෙන්නේ ඔබට සමගාමී සමීකරණයක් විදියට. හිතන්න කොට මේ විදිහට. සමාන්තර ශ්‍රේණියක පස්වන පදේ හිතන්න 10යි කියලා. ඔයගොල්ලෝ ලියනවා හේදන 4id කියලා. සමාන්තර ශ්‍රේණියක පස්වන පදේ 10යි. සමාන්තර ශ්‍රේණියක පස්වන පදේ 10යි. එමත්ස මත ධානය මේ පොදු සමගාමී විදිහට ලියද්දී පළමු පදයට එකතු වෙන තුනේ පුතේ කියවෙන පදයට වඩා එකක් අඩුවෙන් පොදු අන්තරේ නේ. ඒ ධන පස්වෙනි පදයට අපි එකතු කරන්නේ 4id සමානයි 10යි. ඒ වගේම ඔබට තව එකක් දෙන්න පුළුවන්. පස්වෙනි පදේ දුන්නේ 6 වෙනි පදේ 12යි 7 වෙනි පදේ 14යි 8 වෙනි පදේ. එහෙනම් ඔයගොල්ලෝ ලියන්නේ කොහොමද මේක? ඒ ධන 7id මේ 8 වෙනි පදේ නම් එකක් අඩුවේ. ඒ ධන 7යි. එතකොට දුවේ පුතේ ඉන්නේ කොහොමද? 8 වෙනි පදය 16. මේ බලන්න. නොදන්න පද දෙකක් සහිත සමගාමී සමීකරණයක් ඔබ ළඟ තියෙනවා. බලන්න සමගාමී සමීකරණ විසඳන විදියට මේක පුළුවන් අපට පළවෙනි සමීකරණය, දෙවෙනි සමීකරණය කියලා නම් කළා. ඒ වල සංගුණක සමානයි. විශාල සමීකරණය. ඒ කියන්නේ දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කළා. පල්ලෙහාට ගාන හදාගෙන යන්න ඔබට එතකොට ලැබෙනවා පළමු පදේ සහ කවුද පොදු අන්තරය. ඒ ඔස්සේ පද ගණනක ඓක්‍ය මේ විදිහට ගාන ගලාගෙන යන්න පුළුවන්. right? තවදුරේ පුතේ මම හතරවෙනි ආකාරය අපිට සාමාන්‍ය පිළ විභාගයට අහන හතරවෙනි ආකාරයේ හැටියට කියන්නේ පදයක් සහ පද ගණනක ඓක්‍යයක් දෙනවා. පදයක් දෙනවා. තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, පස්වෙනි පදේ කියලා පදයක් දෙනවා. ඒ වගේම පද කීපයක ඓක්‍යයක් දෙනවා. පද කීපයක මොකද්ද දෙන්නේ? ඓක්‍යයක් දෙනවා.
පදයක් වෙනවා පද කීපයක ඓක්‍යයක් වෙනවා. රයිට්? ඔන්න ඔය විදිහට. එතකොට දුවේ පුතේ හිතන්න පදේ මොකද්ද පද කීපයක ඓක්‍ය. හිතන්න මේ වගේ. ඔන්න ඔයගලන්ට කියනවා පස්වෙනි පදය 20යි. ඔන්න එතකොට ඔයගොල්ලෝ ලියනවා A ධන 4යි D සමානයි 20යි. ඊට පස්සේ දුවේ පුතේ පද ගණනක ඓක්‍ය දෙනවා. පද ගණනක ඓක්‍ය දෙනවා. හිතන්න මුල් පද පහේ ඓක්‍ය 50යි. මුල් පද පහේ ඓක්‍ය 50යි. ඓක්‍ය ඔබ දන්නවා. මෙන්න මේ විදිහේ. සූත්‍රයක් කියන SN සමාන n බෙදීම 2යි. එහෙම නැත්නම් A ධන L. එහෙම නැත්නම් ඓක්‍යයෙන් වෙන අනිත් සූත්‍රය SN සමාන n බෙදීම 2යි. 2යි A ධන n ඍණ එක වාරයක් D. පදේ දුන්නාම පදේ ලියාගත්තා. යා පළවෙනි සමීකරණය. මෙන්න පද පහක ඓක්‍ය 50යි නම් ඔබ මේ සූත්‍ර දෙකෙන් එකකට දාලා A සහ D අඩංගු තවත් සමීකරණයක් ගන්නවා. මේ සූත්‍ර දෙකට ආදේශ කරලා මේ තොරතුරු A ගන්න සමීකරණයට අපි කියනවා දෙවෙනි සමීකරණය. උතන මතක තියාගන්න මේකට ආදේශ කරලායි ගන්න. පද පහක ඓක්‍ය ගුවාම මෙතන ඔබ දන්නවා S5 50යි. මෙතන පහ බෙදීම 2යි. පළවෙනි පදේ දන්නේ. අවසාන පදේ දන්න ඔබ 20 වෙනි පදේ මේ පස්වෙනි පදේ 20යි කියලා දන්නවනේ. එහෙනම් ඒ වෙනුවට ආදේශ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ගියොත් ඒ පහ බෙදීම 2යි 2යි A ධන පහලින 1 පද ගණන පහන්න පොදු අන්තරේ දන්න එයා එනවා නේද සුළු කරාම A සහ D අඩංගු එකක් එනවා. අන්න දැන් බලන්න දුවලා පුතාලට A සහ D අඩංගු සමීකරණ දෙකක් තියෙනවා නම් මේ දීර්ඝ සූත්‍රය පාවිච්චි කරාම එතන සමගාමී සමීකරණ විදිහට ඒ ගැටලුවක් විසඳා. දුවලා පුතාලට දැනගන්න ඕන එහෙනම් මේ ආකාර හතරට අමතරව තව විශේෂ ආකාරයක් සාකච්ඡා කරනවා දුවේ. ඒක තමයි 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ ඇහුවේ. ලංකාවේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර වල වැඩි වශයෙන් දැනට අහන්නේ ඒක. මොකද්ද? ඔබේ වචනයෙන් කියනවා නම් පස්වෙනි ආකාරය අතිශය වැදගත්. තොරතුරු. කිසියම් තොරතුරක් දෙනවා. තොරතුරු දෙනවා. හරි ඔබේ වචන වලින් කියනවා නම් ඒක අකුරු ගන්න. අකුරු ගන්න. ඔබ 2020 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය අරන් බලන්න. ඒකේ තියෙන්නේ මේ විදිහ. 2020 ඕ ලෙවල් වල අහලා තියෙන්නේ තොරතුරක් දෙනවා. ඒ තොරතුර ඇතුලේ දුවේ පුතේ තියෙනවා මොකද්ද? සමාන්තර ශ්‍රේණිය. අන්න ඒ වගේ ගණන් හදද්දී ළමයි විශේෂ දුර්වලතාවයක් දක්වනවා. අපේ මතක තියාගන්න ඕන ඔබ මේ තොරතුරු සමූහයේ සමාන්තර ශ්‍රේණිය පිළිටන එක. ඔබට කියනවා පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලක සරම සංදර්ශනයක් තියෙනවා. මෙන්න තොරතුරු. පළවන පේළියේ ළමයි මෙච්චරක් ඉන්නවා. මේ 25ක් ඉන්නවා. දෙවන පේළියේ ඉන්නවා 35. අනුයාත පේළි වල 10 වැඩි වෙනවා. 45. එහෙනම් පොදු අන්තරය 10ක් වූ සමාන්තර ශ්‍රේණියක් මේ. මේ පොදුවන් මෙහෙම සමාන්තර ශ්‍රේණිය ලියාගත්තාම සරම සංදර්ශන කතාවේ දැන් ඔබට පුළුවන් මොනව කරගෙන යන්න. ඔබ දන්න සමාන්තර ශ්‍රේණි වල සූත්‍ර පාවිච්චි කරලා ගාන පල්ලෙහාට හදාගෙන යන්න. හරි? එතකොට ඔබ දන්න සූත්‍ර හැටියට දන්නේ මොනවද? මේවා විභාගෙදි දෙන්නේ නැහැ. ඔබ මතක තියාගෙන යන්න ඕන. හරි? ඔබ මතක තියාගෙන යන්න ඕන. වෙන විදිහකට ගෙනිච්චත් මට ප්‍රශ්නයක් නැහැ ගෙනියන්න පුළුවන් නම් යන්නේ. හරි? හැබැයි වැඩි හොඳට මේ මතක තියාගෙන යන්න. Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D. අවසාන පදේ දන්න වෙලාවට මේ සූත්‍රයම අපි ලියනවා L සමානයි A ධන n ඍණ එක වාරයක් D. මෙන්න Tn එනකොට අපි ලියුවා L කියලා අවසාන පදේ දන්න අවස්ථාවේ. ඓක්‍ය වන සූත්‍ර දෙකක් තියෙනවා Sn සමාන n බෙදීම 2යි A ධන L. ඒත් අවසාන පදේ දන්න වෙලාවට කෙටි සූත්‍රේ ඓක්‍ය වයි. අපි දිග සූත්‍රයක් ලියනවා Sn සමානයි මම ඉස්සෙල්ලා කිව්වා n බෙදීම 2යි
2 ධන හෙන්රින එක වාරයක් D. මෙන්න මේ සූත්‍ර පාවිච්චි කරලා ඔබ මේ දීපු තොරතුරු ඔස්සේ සමාන්තර ශ්‍රේණිය අඳුරගෙන මේ සූත්‍ර පාවිච්චි කරලා මොකද කරන්නේ? අපි ගැටලුව හදාගෙන යනවා. right? පඳුරු ගානක් මට මතක විදිහට 2020 සාමාන්‍ය කරලා තියෙනවා. හරි? ඒ වගේම එහෙම නැත්නම් ඕගොල්ලන්ට දෙන්න පුළුවන්. මොකක්ද? රංගශාලාවක රංගශාලාව තුල තියෙන මොනවද? පුටු බේලි, ආසන බේලි. ප්‍රේක්ෂකයන් ඉන්න විදිය. පළවෙනි පේළිය මෙච්චරක්, දෙවෙනි පේළිය මෙච්චරක්, තුන්වෙනි පේළිය මෙච්චරක් කියලා දුන්නාම ඔබ මේ විදියට සමාන්තර ශ්‍රේණිය ලියාගෙන ඒ ඔස්සේ මොකද කරන්නේ? මේ සූත්‍ර පාවිච්චි කරලා අපි ගාන හදාගෙන යනවා. පළයන්. එහෙනම් මම මේ වීඩියෝ එකේ ඉදිරිපත් කරේ පුතේ සමාන්තර ශ්‍රේණි ගණන් හදන එක නෙමෙයි. right? මොකද? ඔබට විභාගයට අහන්න පුළුවන් සමාන්තර ශ්‍රේණි ආකාර 5ක් තියෙනවා. අන්නේ ආකාර 5 තමයි මම සාරාංශගත කරලා ඔබට කිව්වේ. දැන් ඔබ පෙළපොත පාවිච්චි කරලා ඒ ආකාර 5 අඳුරගෙන ගැටලු හදාගෙන යන්න. මම ඉදිරි වීඩියෝ එකෙන් ඔබට 2021 සාමාන්‍ය පෙළ ගාන මොන වගේද? මේ ආකාර 5න් වඩා විශේෂ වූ මෙන්න මේ ආකාරයේ තොරතුරු නැත්නම් මේ වචන වලින් කියනම අකුරු ගාන මොන වගේද? ඒක හදාන්නේ කොහොමද? වඩාත්ම අනුමාන ගාන මොකක්ද කියලා ඔබට කියන්න ඕනේ. right? අපි මේ වීඩියෝ එකකින් හමු වෙනතුරු දැන් ඔබෙන් සම්බන්ධ